ආයුබෝවන් අපි අද කතා කරන්න යන්නේ උසස් පෙළ තොරතුරු සම්මිලන තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 4 වෙනි එකකේ අවසාන කොටසේ අපිට කතා කරන්න තියෙන පිළිපොළ අංකිත තාර්කික ద్వාර ගොඩනැගීම කියන ඒකකයේ තියෙන අගුළු පිළිපොළ මුලින්ම අපි බැලුවොත් එහෙම මොකක්ද පිළිපොළක් කියන්නේ කියලා. පිළිපොළක් කියන්නේ යම් මතක ඒකකයක් ගබඩා කරගන්න නිර්මාණය කරලා තියෙන තාර්කික පරිපතයක්. එතකොට ඇයි අපි මේ අගුළු පිළිපොළ කියන මාතෘකාව තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට පස්සේ මේ වීඩියෝ එක අවසන් වෙනකොට තේරෙයි. පිළිපොළ යටතේ අපි අගුළු පිළිපොළ ගැන තමයි කතා කරන්නේ. ඒතර පිළිපොළක් මොකටද භාවිත කරන්නේ? යම් මතක කොටසක් ගබඩා කරගන්න. නැත්නම් මේ පිළිපොළක් කියන්නේ මෙමරි ඩිවයිස් එකක් කියන එක තමයි සරලම විදිහ අපිට කියන්න තියෙන්නේ. එතකොට පිළිපොළ වර්ග මූලිකවම අපිට දෙකක් තියෙනවා. SR පිළිපොළ සහ JK flip flops. SR සහ JK කියලා flip flops වර්ග දෙකක් මූලිකවම අපිට හම්බ වෙනවා. ඒතර අපේ විෂය නිර්දේශයේදී අපි කතා කරන්නේ SR flip flops ගැන. එතකොට අපි මෙතන කතා කරන්නේ SR flip flops. SR flip flops කියන එක තමයි අපි කතා කරන්නේ. එතකොට මොකද්ද මේ SR කියන්නේ කිව්වොත් එහෙනම් මේ S කියලා කියන්නේ set කියන වචනේ, R කියලා කියන්නේ reset කියන වචනේ. එතකොට මේ SR flip flops කියන්නේ set reset කියන දේ තමයි අපි මෙතන SR කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට අපි මේක පාඩමේ තව ඉස්සරහට යනකොට අඳුර ගන්න පුළුවන් වෙනවා මොකක්ද set කියන්නේ මොකක්ද reset කියන්නේ කියලා. එතකොට මේ පිළිපොළ මූලික අංකිත ద్వාර කියන පාඩමේ අපි අවසානයේ කතා කරන්නේ මේ flip flops හදලා තියෙන universal gates වලින්. එහෙම නැත්නම් අපි කියන සාරු ద్వාර වලින්. එතකොට අපිට මූලික සාරු ద్వාර දෙකක් තියෙනවා. එකක් තමයි no කියන gate එක. නැත්නම් කියන universal gate no. ඊළඟට තියෙනවා අපිට nan කියන gate එක. nan. එතකොට මේ SR flip flops no සහ nan කියන gate වර්ග දෙකෙන්ම නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු මේ දෙකෙන් කොහොමද flip flops නිර්මාණය කරන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ මේ අඳින විදිය හොඳට බලා ගන්න, ඒක අනුකරණය කරන්න උත්සාහ කරන්න, නැත්නම් මතක තියාගන්න විභාගෙට එතකොට ඒක පහසුවක් වෙයි. අපි මුලින්ම බලමුත් එහෙම no කියන universal gate එකෙන් කොහොමද flip flops නිර්මාණය කරන්න කියලා. අපිට තියෙනවා no gates දෙකක්. මේ විදිහට මේකේ එක ඉන්පුට් එකක් අපිට පැහැදිලිව තියෙනවා. ඊළඟට අපි මේ කෙලින්ම තවත් no gate එකක් අඳිනවා. ඒකෙත් output එක තියෙනවා. ඒකෙත් එක input එකක් පැහැදිලිව තියෙනවා. එතකොට අපි දන්නවා මේ no, nan, and ඒ වගේ gates වල අවම වශයෙන් inputs දෙකක් තියෙනවා. ඒතර මේකේ දෙවෙනි input එක අපි ගත්තොත් එහෙම මේකේ දෙවෙනි input එක අපිට කියන්න පුළුවන් මේ විදිහට අරගෙන අපි මේක සම්බන්ධ කරනවා දෙවෙනි no gate එකේ output එකට. අපි මෙහෙම සම්බන්ධ කරන දේවල් ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම දෙවෙනි no gate එකේ input එකක් අරගෙන ඒකත් අපි සම්බන්ධ කරනවා කලින් no gate එකේ output එකට. ඒතර මේක තමයි ඇත්තටම මේ අගුළු පිළිපොළ no gate වලින් අපි හදලා තියෙනවා. එතකොට මේ no gate එකෙන් අපි හදන SR flip flop එකේ input සහ output අපි නම් කරනවා. මේකෙදි මේ input එක S විදිහට අපි නම් කරනවා. මේ input එක R විදිහට නම් කරනවා. එතකොට flip flop එකක තියෙනවා ප්‍රතිදාන දෙකක්. ඉහළ තියෙන ප්‍රතිදානය අපි කියනවා Q කියලා. ඊට පල්ලෙහින් තියෙන ප්‍රතිදානය අපි කියනවා Q bar කියලා. එතකොට මේ තමයි SR flip flop එක no කියන universal gates භාවිත කරලා නිර්මාණය කරනවා. හරි. එතකොට අපි කොහොමද මේක nan වලින් කරන්න කියලා බලුවොත් එහෙම අපිට nan වලින් මේක මේ විදිහටම කරන්න පුළුවන්. nan වලදී වෙන්නේ අපි පාවිච්චි කරනවා nan gates. මේ විදිහට පළවෙනි ප්‍රතිදානය දුන්නා input එක ඒකෙලින්ම අපි අඳිනවා ඊළඟ nan gate එක. ඒකෙත් output එක දෙනවා. හරි. කලින් විදිහටම අපි මේකේ input එක අරගෙන ඒක සම්බන්ධ කරනවා පළවෙනි gate එකෙන් එන input එකට. ඊට පස්සේ අපි මේකෙන් අරගන්නවා ඒකත් අපි සම්බන්ධ කරනවා ඊළඟ එකට. කලින් වගේමයි
මේක SR flip flop එක අඳින්නේ. අපි NAND gates වලින් භාවිත කරනකොට පළවෙනි input එක අපි කියනවා S input එක, දෙවෙනි input එක R input එක කියලා. එතකොට මේකෙත් ප්‍රතිදාන දෙකක් තියෙනවා. එකක් Q, අනිත් එක අපි කියනවා Q bar කියලා. එතකොට flip flop එකකින් ප්‍රතිදාන දෙකක් ලබා දෙනවා. එකක් තමයි Q, අනිත් එක Q bar. ඒක සාමාන්‍ය විදිහම තමයි මේ Q සහ Q bar කියන්නේ එකිනෙකට ප්‍රතිලෝම ප්‍රතිදාන, එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ ප්‍රතිදාන. එතකොට මේව අපි කියන complementary output. නිවර්දිව flip flop එක ක්‍රියාත්මක වෙනවා නම් Q ට ලැබෙන ප්‍රතිදානයට ප්‍රතිවිරුද්ධ බූලියන් වගේ තමයි හැමතිස්සෙම ලැබෙන්න ඕන. මේකත් ඒ විදිහම තමයි අපි කතා කරනකොට. එතකොට අපි මේ flip flop එකේ ක්‍රියාකාරීත්වය අඳුර ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ flip flop එකට අදාළ truth table එක සත්‍යතා වගුව අධ්‍යයනය කරන්න. මම දැනට අපි NAND gate වලින් ඇඳලා තියෙන flip flop එක මම මකන්නම්. ඒතර මේක මේ රූප ඔයගලන්ට මතක තියාගන්න එච්චර අමාරු නෑ. මේ වගේ සම්බන්ධතාවයක් cross coupling කියලාත් අපි කියනවා. මේ විදිහට මේක අඳින්න පුළුවන්. අපි මෙතන සම්බන්ධතාවය දක්වලා තියෙනවා. මෙතනත් මේ විදිහට සම්බන්ධතාවය දක්වලා තියෙනවා. මම එතකොට දැනට NAND gate වලින් ඇඳලා තියෙන SR flip flop එක ඉවත් කරනවා. හරි. එතකොට අපි බැලුවොත් එහෙම මේ NOR gate එකෙන් ඇඳලා තියෙන flip flop එකට අදාළ truth table එක කොහොමද අපි ගොඩනගා ගන්න කියලා මේ flip flop එකේ හදලා තියෙන NOR gates එක. එතකොට අපි මුලින්ම අඳුර ගන්න ඕන මේ NOR gate එකකට අදාළ truth table එක මොකක්ද කියලා. අපි ගත්තොත් එහෙම NOR gate එකක්, මේක තමයි NOR gate එක. අපි මේ එකක් මම වෙන් කරලා ගත්තේ. එතකොට අපි ගත්තොත් එහෙම මේක එක ඉන්පුට් එකක් A, අනිත් ඉන්පුට් එක B කියලා. ඒ වගේම සාමාන්‍ය විදිහට ප්‍රතිදාන F කියලා ගත්තොත් අපිට පුළුවන් මේකේ truth table එක බලන්න. මේක එක ඉන්පුට් එකක් A, අනිත් එක B, ඊට පස්සේ ප්‍රතිදානය. එතකොට සාමාන්‍ය ඉන්පුට්ස් දෙකක් වුණාම අපි දන්නවා 0.1 0.1 ඊළඟට 0.1 1. එතකොට මේක NOR gate එකක්. NOR gate එකක මොකද වෙන්නේ? AOB bar. මේක තමයි මේකේ ප්‍රතිදානය වෙන්නේ. එතකොට මේක මොකක්ද වෙන්නේ? OR gate එක ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානය තමයි NOR gate එකකදී ලැබෙන්නේ. OR gate එකකදී නම් 0.0 ප්‍රතිදානයේ 0යි. එතකොට මේක NOR gate එකට හැරුණාම අපි දන්නවා මේක 1 වෙනවා කියලා. OR gate එකේදී 0.1 NOR gate එකේදී 0 වෙනවා. මෙතනත් එකක් තියෙනවා 0යි, මෙතනත් 1 අනිත් පැත්තට යනවාම 0. එතකොට මෙතන අපට එන්න පුළුවන් නිගමනය තමයි NOR gate වලදී මේ ආදාන දෙකෙන් එකක් හෝ අඩුම ගාන එක ආදානයක් හෝ බිඳුව කියන ඉන්පුට් එකක් එක්කලා එකක් හරි ලැබුණොත්, එක ආදානයක් හෝ එක ලැබුණොත් එහෙම අඩුම ගාන එක ආදානයක් හෝ බෝලියන් වගේ එක වුණොත් එහෙම ඒ හැම අවස්ථාවකදීම ප්‍රතිදානයේ බිඳුව වෙනවා කියන එක. ඒතර අපි මේකත් මතක තියාගෙන අපි යමු මේ flip flop එකේ, මේ SR flip flop එකේ සත්‍යතා වගුව ගොඩනගන්න. එතකොට අපි බැලුවොත් එහෙම මේ flip flop එකට මේ SR flip flop එක ගත්තාම අපිට පේන්න තියෙනවා මෙතන S කියලා ඉන්පුට් එකක්. ඊට පස්සේ අපිට තියෙනවා R කියන තව ඉන්පුට් එකක්. ඒ වගේම අපිට තියෙනවා ප්‍රතිදානයක් Q bar කියන ප්‍රතිදානයකුත් තියෙනවා. ඒක ඇඳත් කමක් නැහැ, අපි ඇඳ නැතත් කමක් නැහැ. මොකද අපි දන්නවා Q යම් කිසි අගයක් වුණොත් ඒක ප්‍රතිවිරුද්ධ අගය කමක් නැහැ. මම මෙතන අඳින්නම් Q bar. ඒ වගේම අපිට flip flops වලදී මොන හරි විශේෂ සටහන්, විශේෂ දේවල් දක්වන්න ඕන නම් ඒ සඳහා අපිට තීරුවක් වෙන් කරන්න පුළුවන්. මම ඒක සටහන් කියලා ලියන්න. එහෙම නැත්නම් අපි කියනවා remarks වලට තමයි දර අපි ඒක තිබ්බේ. එතකොට අපි සාමාන්‍ය සත්‍යතාවක් ගොඩනගනවා වගේ නෙමෙයි flip flop එකකට සත්‍යතාවක් ගොඩනගන්නේ. අපි බැලුවොත් එහෙම අපි උපකල්පනය කරමු යම් වෙලාවක මේ flip flop එකේ S කියන ආදානය එක වෙලා R කියන ආදානයේ බිඳුව වුණොත් එහෙම Q සහ Q bar මොකද වෙන්නේ කියලා.
S කියන ආදානය 1 වෙලා R කියන ආදානය බිඳුව වෙච්ච වෙලාවකදී මොකද වෙන්නේ? ඒතර අපිට මූලිකවම අපිට ගන්න පුළුවන් අවස්ථාව තමයි මේ සතතාවම බලපුවාම එක ආදානයක් හරි එක වුණොත් එක ආදානයක් හරි අඩුම ගන්න එක වුණොත් ඒ අවස්ථාවල ප්‍රතිදානයේ බිඳුව වෙනවා. ඒ කියන්නේ දැන් අපිට කියන්න පුළුවන් මම නම් කරගන්නම් මේක A කියන NOR gate එක මේක B කියන NOR gate එක කියලා. එතකොට මේ B NOR gate එකේ S කියන ආදානය එකකින්දා අපිට මේක අනුව තීරණය කරන්න පුළුවන් මේ B වල ප්‍රතිදානය එහෙම නැත්නම් Q bar කියන එක අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? බිඳුව වෙනවා. මේක බිඳුව වෙනවා. එතකොට මේකේ ප්‍රතිදානයේ බිඳුව වෙනකොට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා A කියන NOR gate එකේ තව ඉන්පුට් එකක්. එතකොට ඒකත් එක්කලා මෙතෙන්ට බිඳුව ලැබෙනවා. එතකොට මේ A කියන NOR gate එකේ ආදාන දෙකම මොකද වෙන්නේ? R ආදානයත් බිඳුවයි ඊළඟ ආදානයත් බිඳුවයි. යම් කිසි NOR gate එකක ආදාන දෙකම බිඳුව වුණොත් එහෙම ඒකේ ප්‍රතිදානය මොකක් වෙනවද? මේ Q කියන ප්‍රතිදානය එක වෙනවා. එතකොට A එක වුණාම ඒකට සම්බන්ධ වෙලා තියෙන අනිත් ඉන්පුට් එකත් එක වෙනවා. හරි ඔයගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි. මේක බිඳුව වුණාම එක වෙනවා. A එක B කියන NOR gate එකට ලැබෙනවා. එතකොට 1 වුණාමත් මොකද වෙන්නේ? බිඳුව. එතකොට යම් කිසි අවස්ථාවක S එක වෙලා S කියන ආදානය එක වෙලා R කියන ආදානයේ බිඳුව වුණාම Q මොකද වෙන්නේ? Q එක වෙනවා. දැන් අපි කිව්වා Q එක වෙනවා නම් අනිවාර්යයෙන්ම විය යුතු දේ තමයි Q bar කියන එක බිඳුව වෙන්න ඕන. එහෙනම් මේක බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක set condition එහෙම නැත්නම් යම් අගයක් ගබඩා කරගන්න අවස්ථාව කියලා අපට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මේක අපි කියනවා set condition එක කියලා. අගය ගබඩා කර ගැනීම. නැත්නම් අපි කියනවා මේකට set condition කියලා. set condition. හරි. එතකොට මේක තමයි පළවෙනි අවස්ථාව. Q එක වුණා, Q bar බිඳුව වුණා, ප්‍රතිවිරුද්ධ අගයක් ලැබිලා තියෙනවා. මේක නිවැරදිව පිළිපොළ ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක්. එතකොට මම කියව මොකක්ද මේ set සහ reset කියන එක අපිට පස්සේ අඳුර ගන්න පුළුවන් කියලා. යම් අවස්ථාවක පිළිපොළක Q කියන ප්‍රතිදානය එක වෙනවා නම් ඒ අවස්ථාව අපි කියනවා set කියන අවස්ථාව කියලා. ඒක තමයි මම මෙතන ලිව්වේ set condition කියලා. යම් අවස්ථාවක පිළිපොළක Q කියන ප්‍රතිදානය එක වෙනවා නම් එවැනි අවස්ථාව අපි කියනවා set condition එකක් කියලා. හරි. එතකොට දැන් අපි බලමු ඊළඟ අවස්ථාවක්. මම දැන් මේ එක කියන අගය වෙනස් කරන්නම් බිඳුව බවට මම මේ එක එහෙනම් බිඳුව කරනවා දැන් මේ බිඳුව ඒ විදිහටම තියෙනවා. දැන් මොකද වෙන්නේ? මම වෙනස් කරුවේ මේක විතරයි. ඒතර මේ දෙක තාමත් මෙතන එක වෙලා තියෙනවා. ඒතර ඒකින්ද මේක එක වෙනවා. එක ආපුවාම ඒ ගේට් එකට අදාළ ප්‍රතිදානය බිඳුව වෙනවා. ඒ බිඳුව මෙතෙන්ට ඇවිල්ලා කලින් විදිහටම ප්‍රතිදානය එක වෙනවා. එතකොට S බිඳුවයි R බිඳුවයි මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? ප්‍රතිදානයේ වෙනසක් වෙන්නේ නැහැ. මේක මේ විදිහටම වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙනවා. හරි. යම් අවස්ථාවක එතකොට S එක තිබිලා බිඳුවට දාපුවොත් එහෙම ප්‍රතිදානයේ වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අවස්ථාවක් අපි කියනවා මොකක් කියලාද? no change එහෙම නැත්නම් වෙනස් නොවන අවස්ථාවක් කියලා කියනවා. මේකට අපිට කියන්න පුළුවන් no change. මේක no change කියන අවස්ථාවක්. කලින් තත්ත්වයන්ම තවදුරටත් ඉදිරියට රැගෙන යාමක් තමයි කරන්නේ. ඒ කියන්නේ අදාළ මතකයේ ගබඩා කරගෙන ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මෙතෙන්දී අපිට කියන්න පුළුවන් දේ. එතකොට ඔන්න අපි S වල අගයන් මාරු කරලා බලුවා. මම ඒක වෙනම සලකන්න. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මම දැන් කියන්නම් අපි බලමු මේ අවස්ථාව පටන් ගන්නකොට S වල අගය බිඳුවයි R වල අගය එකයි. ඔන්න S වල අගය බිඳුවයි. දැන් මම මේ දේවල් ඉවත් කරුවොත් එහෙම ඔක්කොම දේවල් මේ විදිහට මම ඉවත් කරන්න. අපි කිව්වේ S වල අගය බිඳුවයි R වල අගය එකයි. කලින් විදිහමයි R වල එක ඉන්පුට් එකක් එක වෙච්ච හින්දා මොකද්ද වෙන්න ඕන? ඊට අදාළ NOR gate එකේ ප්‍රතිදානය බිඳුව වෙනවා. ඒ බිඳුව මෙතෙන්ට ආපුවාම මේකත් බිඳුවයි මොකද වෙන්නේ? ප්‍රතිදානය එක වෙනවා. ඒක මෙතෙන්ට එනවා 1 බිඳුවයි වෙනසක් නැහැ. නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. එතකොට පේනවා දැන් අපිට මේක පුරව ගත්තොත් එහෙම S බිඳුවයි R 1යි
එතකොට Q වලට මොකද වෙන්නේ? Q බිඳුව වෙනවා, Q බා 1 වෙනවා. ඒ නිවැරදි Q සහ Q බා කියන්නේ ප්‍රතිවිරුද්ධ අගයන් නැවෙක් තියෙනවා නැත්නම් කම්ප්ලිමෙන්ටරි අවුට්පුට් තියෙනවා. ඒකෙන්ද පිළිපොළ නිවැරදිව ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අපි කලින් කිව්වා යම් පිළිපොළක ප්‍රතිදානයේ Q එක වෙන අවස්ථාව set condition කියලා කියනවා. ඒ වගේම තමයි යම් අවස්ථාවක පිළිපොළක Q කියන ප්‍රතිදානය බිඳුව වෙනවා නම් අපි ඒකට කියනවා reset condition එක කියලා. මේක කෙනෙක්ට කියන්න පුළුවන් Q බා එක වෙන අවස්ථාව කියලා. ඒකට අපි ඒක සඳහන් කරන්නේ Q බිඳුව වෙන අවස්ථාව කියලා. Q බිඳුව වෙනකොට Q බා එක වෙනවා. ඒ වගේ අවස්ථාවක් අපි කියනවා මේක reset condition කියලා. reset condition කියලා කියනවා. reset condition. හරි. එතකොට ඔන්න අපි දැන් අවස්ථා තුනක් දක්වා මේක සම්පූර්ණ කරගත්තා. දැන් අපි කලින් එක වෙනස් කරුවානේ. ඒ වගේම මේක වෙනස් කරන්න. දැන් මම යන්නේ මේ එක කියන එක වෙනස් කරන්න බිඳුව කරනවා මේක. මේ බිඳුව ඒ විදිහට මම තියාගන්න. R දැන් මම කරනවා බිඳුව. ඒත් මේකේ කලින් ඉන්පුට් එකට අනුව මේක එක වෙලා තියෙනවා. යම් වෙලාවක එක ඉන්පුට් එකක් හරි එක වුණොත් ටිකේ ප්‍රතිදානයේ බිඳුව වෙනවා. බිඳුව වුණාම මෙතනත් බිඳුවයි එසුත් බිඳුවයි ඒ අනුව එක ලැබෙනවා. ඔයගලන්ට මේක ටිකක් නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. හරි. ඒක මේක බිඳුවයි ඒක අනුව එකයි. එතකොට මොකද වෙලා තියෙන්නේ? තව දුරටත් මේ පරිපථයේ වෙනසක් සිදුවන්නේ නැහැ. Q බිඳුවයි Q බා එකයි. එතකොට කලින් තත්ත්වයම තමයි මෙතනත් නඩත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේකත් කියන්න පුළුවන් no change. මේකත් no change කියන අවස්ථාවක්. හැබැයි මෙතෙන්දී අපිට පරස්පර විරෝධී දෙයක් දකින්න පුළුවන්. මේ සත්‍යතාවග්ගුවේහි මෙන්න මේ පේලිය. දෙවෙනි පේලියයි ඊට පස්සේ අපි කියන මේ හතරවෙනි පේලියයි අවස්ථාව බැලුවොත් එහෙම. මෙතන S වල අගයේ බිඳුවයි R වල අගයේ බිඳුවයි. හැබැයි Q වලට මෙතන ඇවිත් කියනවා එක Q බා බිඳුව වෙලා තියෙනවා. ඒ වගේම හතරවෙනි පේලියේ S බිඳුවයි R බිඳුවයි දැන් ඔන්න ප්‍රතිදානයන් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේක විශේෂ තත්වයක්. මෙන්න මේ වගේ ප්‍රතිදානයක් ලබා දෙන පරිපථ වලට අපි කියනවා අනුක්‍රමික පරිපථ. එහෙම නැත්නම් sequential circuits කියලා. ඒකට මට මෙතන ලියන්න පුළුවන්. මම මේක ලියන්නම්. මේ තත්වය අපි හඳුන්වනවා sequential circuit කියලා. sequential circuit. sequential circuit අනුක්‍රමික පරිපථයක්. එතන මොකක්ද අනුක්‍රමික පරිපථයක් කියලා කියන්නේ? අනුක්‍රමික පරිපථයක් කියලා කියන්නේ ඒකේ ප්‍රතිදානය ලබා දෙන්න බලපානවා මූලිකවම වර්තමාන ආදාන මෙන්ම කලින් ප්‍රතිදානය. දැන් කලින් ප්‍රතිදානය මත තමයි මේ වර්තමාන ආදානය කලින් ප්‍රතිදානය මත තමයි වර්තමාන ප්‍රතිදානය ලබා දීලා තියෙන්නේ. මෙතනත් එහෙමයි වර්තමාන ආදාන බිඳුවයි බිඳුව උනට කලින් ප්‍රතිදානයේ බිඳුවයි. ඒ අනුව වර්තමාන ප්‍රතිදානය ලබා දීලා තියෙනවා. අනුක්‍රමික පරිපථයක් කියන්නේ එහෙනම් වර්තමාන ප්‍රතිදානය ලබා දෙන්න මූලික කරුණු දෙකක් බලපානවා. ඒ තමයි වර්තමාන ආදාන ඒ වගේම කලින් ප්‍රතිදානය. ඒ අනුව ඒකට ඔයගොල්ලෝ එක මතක තියාගන්න ඕන. ඒ අනුව තමයි මේ එකම තත්ත්වයේදී උනත් වෙනස් ප්‍රතිදාන ලබා දෙන්නේ. එතකොට අපි ඔන්න S සහ R මාරු කර බැලුවා. එතකොට තවත් වෙන්න පුළුවන් දෙයක් ගැන අපි හිතුවොත් එහෙම මේකෙදි අපට අඳුර ගන්න පුළුවන්. අපි හිතුවොත් S උත් එක වෙලා R කියන ඉන්පුට් එකත් එක වුණොත් මොකද වෙන්නේ කියන එක. S සහ R කියන දෙකම එක වුණොත් එහෙම මොකද වෙන්නේ කියන එක අපට කතා කරන්න පුළුවන්. මම මේව ඉවත් කරන්න. හරි. දැන් එතකොට මෙතන මොකක්ද වෙන්නේ? S කියන ආදානයත් ඔන්න එකයි R කියන ආදානයත් එකයි. දැන් මොකක්ද අපිට ලැබෙන්නේ? යම් එක ඉන්පුට් එකක් හරි එක වුණොත් ඊට අදාළ ප්‍රතිදානය මොකක් වෙනවද? එක වෙනවා. දැන් ඔන්න S කියන ඉන්පුට් එක එකයි එහෙනම් මේකත් එක වෙනවා. ඒ වගේම R කියන ඉන්පුට් එකත් එක වෙලා තියෙනවා. ඒකත් එක වෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් S එකයි ඒක මෙතෙන්ට ලැබෙනවා මෙතෙන්ට එනවා මේකයි ආපහු අපට මෙතන එක තියෙන හින්දා එක වෙලා තියෙනවා. එතකොට මේක වෙන්න පුළුවන් දෙයක්ද? අපි කිව්වා
ෆ්ලිප් ෆ්ලොප් එකක් කියන්නේ Q සහ Q bar කියන එක මොකක් වෙන්න ඕනද? එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානයෙන් තමයි ලබා දෙන්න ඕන. සම්පූර්ණ ප්‍රතිවිරුද්ධාදයන්. හැබැයි දැන් මෙතන පේන විදිහට අපිට ලැබෙන්නේ මේ අවස්ථාවෙත් එක ලැබෙනවා, මේ අවස්ථාවෙත් එක ලැබෙනවා. ඒ වගේ දෙයක් වෙන්න බෑ. ඒක ෆ්ලිප් ෆ්ලොප්ස් වල තියෙන දෝෂ සහගත අවස්ථාවක්. ඒකින් අපි මෙවුවා ක්‍රියාත්මක නොකරන තත්ත්වයන් කියලා හඳුන්වනවා. මෙවුවා අපි දෝෂ සහගත තත්ත්වයක්. එහෙම නැත්නම් අපි කියනවා මේක forbidden අවස්ථාවක් කියලා. forbidden තත්ත්වයක් කියලා කියනවා. හරි. එතකොට මේ තමයි මේ අගුලි පිළිපොලක්. අගුලි පිළිපොලක් කියලා කියන්නේ යම් පිටුවක් දත්ත පිටුවක් ගබඩා කරගන්න නිර්මාණය කරලා තියෙන තාර්කික පරිපතයක්. එතකොට මේක තමයි අපේ විෂය නිර්දේශයේදී මෙච්චරයි අපි අතරම කතා කරන්න ඕන. එතකොට අපිට ඕන තවදුරටත් මෙතෙන්දී කතා කරු හැකි කොහොමද මේ අකුළු පිළිපොළ ලැච් ෆ්ලිප් ෆ්ලොප් එක අපි කොහොමද මේක පරිවර්තනය කරගන්නේ පිළිපොළක් බවට. අපේ මාතෘකාව තමයි අගුළු පිළිපොළ. අගුළු පිළිපොළ කියන එක මම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා ඉවරයි. අපි මේ අගුළු පිළිපොළ තවදුරටත් කොහොමද පිළිපොළක් බවට පරිවර්තනය කරගන්නේ කියන එක ඕනනම් අපිට සරලව අඳුර ගන්න පුළුවන්. මම ගොඩාක් ලොකුට විස්තර කරන්න යන්නේ නැහැ. අපි ඒක කරන්නේ කොහොමද? මේ පිළිපොළම මේ තියෙන පිළිපොළම අපි පොඩ්ඩක් වෙනස් කරනවා. මම මේක වෙනස් කරන්න කලින් ලියන්නම් මේක S කියන ඉන්පුට් එක, මේක R කියන ඉන්පුට් එක. අපි මේක ෆ්ලිප් ෆ්ලොප් එකක් පිළිපොළක් බවට පරිවර්තනය කරන්නේදී කරන්නේ මේකට අපි ක්ලොක් පල්ස් එකක් එහෙම නැත්නම් ප්‍රොසෙසරයෙන් ලබා දෙන සිග්නල් එකක් ලබා දෙන්න කටයුතු කරන එක. එතකොට ප්‍රොසෙස් එක මගින් මේකට අඛණ්ඩව යම් සංඥාවක් එවලා දත්ත ගබඩා කර ගැනීමක් තමයි මෙතෙන්දී වෙන්නේ. එතකොට මේ තියෙන SR අගුළු පිළිපොළ SR පිළිපොළ බවට පරිවර්තනය කරගන්නම් අපි කරන්නේ මේකට AND gate එකක් සම්බන්ධ කරනවා. AND gate එකක් සම්බන්ධ කරනවා. ඔන්න එහෙනම් මේ අගුළු පිළිපොළක් කරගන්න තමයි අපි මේ දැන් කතා කරන්නේ. එතකොට මේකේ එක ඉන්පුට් එකක් තියෙනවා. ඒක කලින් වගේම මම R කියලා කියන්නම්. අනිත් ඉන්පුට් එක S. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ඊළඟ ඉන්පුට් එක මේ විදිහට සම්බන්ධ කරගන්න. මේක අපි කියනවා ක්ලොක් පල්ස් එකක් කියලා CP. ක්ලොක් පල්ස්. ක්ලොක් පල්ස් එකක් කියන්නේ ස්ක්වයර් සිග්නල් එකක්. එහෙම නැත්නම් අපි දන්න මෙන්න මෙවැනි සංඥාවක්. මෙන්න මේ ආකාරයේ සංඥාවක් තමයි අපි කියන්නේ ක්ලොක් පල්ස් එකක් කියලා. මේ තමයි CP නැත්නම් ක්ලොක් පල්ස් එකක් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අවස්ථාව අපි සැලකනවා බිඳුව කියලා. මේක බිඳුව කියලා සැලකනවා මේක එක. ඔය විදිහට එතකොට මේ බිඳුවේ තිබිච්ච සංඥාව එක දක්වා ඉහළ නැගලා එකේ යම් වෙලාවක් නඩත්තු කරලා ආපහු බිඳුවට ඇවිත් තියෙනවා. එතකොට මේක තමයි මේ ක්ලොක් පල්ස් එකක්. මේක මෙතෙන්ට ලබා දීම තමයි වෙන්නේ. ඒත් මේ පරිපතේ වෙනසක් වෙන්නේ නැහැ. මේක දැන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම විතරයි වෙන්නේ. අපි හිතුවොත් එහෙම ක්ලොක් පල්ස් එකට මෙතනින් එක එනවා. ක්ලොක් පල්ස් එක වෙච්ච අවස්ථාවක් වොන්න අපි කතා කරනවා. ඊට පස්සේ අපි හිතුවොත් මෙන්න මේක එකයි R බිඳුවයි කියලා කලින් විදිහටම ප්‍රතිදානය ලැබෙනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මම ඔයගලන්ට පෙන්නුවොත් එහෙම දැන් ඔන්න S එකයි ක්ලොක් පල්ස් එකත් එකයි. ඒකින්ද මොකද වෙන්නේ? මෙන්න මේ සංඥාව මෙතෙන්ට එනවා, මේකත් එක වෙනවා. එකයි එකයි ආපුවම AND gate එකෙන් එක කියන ප්‍රතිදානය මෙතෙන්ට දෙනවා. මෙතන බිඳුවයි මේක එකයි යනවා මෙතෙන්ට බිඳුව ලැබෙනවා. ඒක ඔයගලන්ට මෙන්න මේ පළවෙනි අවස්ථාවට අදාළ විදිහට ඉන්පුට් ලැබුණා. එහෙනම් ඒකේ ප්‍රතිදාන ඒ විදිහට ලැබෙනවා. ඔක තමයි වෙන්නේ මේකෙදි අපිට එතකොට බලා ගන්න පුළුවන් මේකෙදි මොකක්ද වෙන්නේ කියලා. ඊළඟට අපි බැලුවොත් එහෙම මේක බිඳුව වුණොත් එහෙම ක්ලොක් පල්ස් එක තියෙන වෙලාවකදී මේක බිඳුව වුණා අපිට ওই විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි? මේ තමයි එතකොට SR පිළිපොළ. අපි කලින් කතා කරුවා SR අගුළු පිළිපොළ. මේ විදිහටම තමයි NAND වලින් අපි හදාගන්න ෆ්ලිප් ෆ්ලොප් එකක් ක්‍රියාත්මක වෙන්නේ. අපි NAND වලින් හදාගන්න
පිළිපොළ අපි කලින් ඇන්දා. ඒතර NAND වලින් අපි ඒක සම්පූර්ණ ෆ්ලිප් ෆ්ලොප් එකකට පරිවර්තනය කරනකොට කරන්නේ සියලුම මේ ගේට්ස් ටික NAND බවට පරිවර්තනය කරනවා. ඒක තමයි මේකදී වෙන්නේ. මම ඕන ඔයගොල්ලෝ ඇඳලා පෙන්නනොත් එහෙම කලින් විදිහටම මේ ට්‍රුත් ටේබල් එකේ වෙනසක් වෙන්නේ නැහැ. NAND ගේට් එක තියෙනවා. ඊළඟ NAND ගේට් එක තියෙනවා. ඊට පස්සේ පළවෙනි ඉන්පුට් එක, දෙවෙනි ඉන්පුට් එක මේක ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වුණා. මේක ඇවිල්ලා මෙතෙන් සම්බන්ධ වුණා. දැන් අපි මේක ෆ්ලිප් ෆ්ලොප් එකක් කරන්නේ NAND ගේට් සම්බන්ධ එක. මේක අපි කිව්වා S. මේක R. ඊට පස්සේ අපි මේක ක්ලොක් පල්ස් එකක් සම්බන්ධ කරනවා. මේක තමයි එතකොට NAND ගේට් වලට අදාළ ෆ්ලිප් ෆ්ලොප් එක. මේක Q, මේක Q1. මම ආපහු මතක් කරුවොත් එහෙම මේ පාඩම අපට අදාළ වෙන්නේ අගුළු පිළිපොළ. අගුළු පිළිපොළ අපි කිව්වා NOR ගේට්ස් වලින් අඳින්න පුළුවන්, NAND ගේට්ස් වලින් අඳින්න පුළුවන් කියලා. එතකොට මේ තමයි අපිට අදාළ අගුළු පිළිපොළ. මෙතන අපි කෙරුවේ මේ පිළිපොළ ස්වයංක්‍රීය පිළිපොළක් බවට පරිවර්තනය කරපු එක. ඒකෙදී අපි කොහොමද ට්‍රුත් ටේබල් එක ගොඩනගන්නේ කියලා බැලුවා පියවරෙන් පියවර. ඔයගලන්ට මේ වීඩියෝ එක නැවත ධාවනය කරලා ඒක නැවත ඕනනම් බලන්න පුළුවන්. එතකොට කොහොමද NAND gates වලින් අගුළු පිළිපොළ නිර්මාණය කරන්න කියන එක අපි කලින් ඇන්දා. මේ අගුළු පිළිපොළ තමයි මම මේ ඔයගලන්ට වෙනම පෙන්නන්නේ. මේ අගුළු පිළිපොළ පිළිපොළක් බවට පරිවර්තනය කරනකොට තවත් NAND gates දෙකක් clock pulse එකකට සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. එතකොට NOR gate වලින් ඇඳපු අගුළු පිළිපොළ පිළිපොළක් බවට පරිවර්තනය කරනකොට වෙන්නේ AND gates දෙකක් සම්බන්ධ කරන එක. කොහොම හරි මේ clock pulse එකත් එක්කලා පිළිපොළ සම්බන්ධ කිරීම අපේ විෂය නිර්දේශයේ නෑ. වෙනකොට මේ කොටසත් ඔයගලන්ට දැන් අඳුර ගන්න පුළුවන්. මේක තමයි අද දවසේ කතා කරපු කොටස. ඔයගලන්ගේ විෂය නිර්දේශයත් එක්කලා හොඳට සූදානම් වෙලා විභාගෙට මුහුණ දෙන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. ආයුබෝවන්.